යථාර්ථ රංගන සුබෝදෑසනක් වේවා. ආයිබෝවන් සුබෝදෑසනක් කමාලේ. ඔව් දැන් රංගන මේ කාලෙන් කාලෙට අනාගතය ගැන එක එක ප්‍රශ්න එනවානේ. දැන් මේ වෙනකොටත් කොවිඩ් හින්දාත් අනාගතය ගැන අපි ගැටලු සහගත තැන්වල ඉන්නවා. හැබැයි මේ දැන් ආයෙත් මේ ළඟකදී ඉඳලා මේ දවස් කිහිපයක ඉඳලා Facebook එක පැත්තට ගියාම එහෙම නැත්නම් YouTube එකේ වීඩියෝස් දිහා බැලුවම අනාගතේ යම් දෙයක් නැති වෙයි කියලා ගොඩක් අය බයෙන් ඉන්නවා. මොනව නැති වෙයි කියලාද මෙච්චර බය? දැක්කම නැද්ද ඇත්තට මොකක්ද කියලා? දැන් අපි සිකුරාදා දවසේ net FM බැලුම්ගල වැඩසටහන වෙන් කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ සමාජ මාධ්‍ය ඇසුරේ වැඩිපුර සමාජයේ කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාවන් පිළිබඳව මේ මාතෘකාවන් පිළිබඳව රටේ ජනතාවගේ තියෙන විවිධ අදහස් පිළිබඳව විවිධ පැතිකඩවල පිළිබඳව තමයි අපි අද දවසේදීත් මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ. ඔව් රංගන ඒකෙදි මතක් කරන්නට ඕන මේ පහුගිය දවසේදී යම් ආනයන සීමා පිළිබඳව යම් තොරතුරු එහෙම නැත්නම් ප්‍රතිපත්තින ඉදිරිපත් කරා. මේකෙදි එහෙම නැත්නම් බොහෝ දෙනා මේවා පිළිබඳව වෙනත් විදියට වටහා ගැනීම එහෙම නැත්නම් මේක බදු අය කිරීමක් එහෙම නැත්නම් තහනම් කිරීමක් මේ වගේ විවිධාකාර අදහස් සමාජය තුළින් පළ වුණා. දැන් වැඩිපුරම කතා බහට ලක් වුණේ මේ ලංකාවට යට ඇඳුම් ගෙනුන එක තහනම් කරලාද? ඇත්තටම ඉස්සරහට යට ඇඳුම් නැති වෙයිද? ඒක තමයි ප්‍රශ්නේ වෙලා තිබුණේ. ඔව් ඒ ගැන ගොඩක් අය අපිට අදහස් කිව්වා. අහලා බලන්නකෝ. මම අදටත් දන්නේ මං අදින බ්‍රෑන්ඩ් එක මේ ඉම්පෝර්ටඩ් මොනවා හරිද කියලා. ඒ කියන්නේ හදිසියෙන්වත් යට ඇඳුම් ඇත්තටම තහනම් කරත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක නේද? නෑ කීරොත් ප්‍රශ්නයක් වෙන්නේ බෑ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ බෑ. මොකද මැෂින් තියෙනවා නම් ප්‍රේටි තියෙනවා නම් ලංකාව කියන්නේ අපේ අතීතයේ මිනිස්සු ඇමරිකාව හොයාගන්න ඉස්සෙල්ලා ඇඳුම් ගන්නපු ජාතියක්. ඒ කර්මාන්තයේ තිබුණා නේ. අපි ඇඳුම් මැහුවා. කුවේනි කපු කටුවෙන් හිටියයි කියලා කියනවා මේ විදිය ලංකාවට එනකොට. ඒ වතීතයක් තියෙන අපි මේ අතේරුවක් කියන ඔච්චර ලොකු ටිකක් මොන කහනාවක් නේ. ඉන්සුල් ඇත්තටම යටටම ඉන්සුල් ප්‍රශ්නයක් නේ මම කියන්නේ ඉන්සුල් දෝන මිනිස්සු රටේ මිනිස්සු රටේ නෑ කියන්නේ රටේ තාත්තේ මොකද අර විශ්ව රජවරු හිටියන hina වෙන තැන් හොයාගන්න දෙන්නේ රජවරු. දැන් අමාලි මේ ඒ ජනතාවගේ අදහස් වලින් කියවුණා මේ ඉතිහාසයේදී අපිට ඇඳුම් කියන දේ නැත්නම් අපි ඇඳුම් නිර්මාණය කර ගැනීමේදී අපි ලෝකයේ අනෙකුත් රටවල් වලට ඉස්සරහින් ඉඳපු ජාතියක් ඉස්සරහින් ඉඳපු රටක්. දැන් විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණී කපු කටමින් ඉන්දියා කියලා කියන්නේම අපි රෙදි භාවිත කිරීමේ කිසියම් ආකාරයක දියුණු මට්ටමක හිටියා. දැන් අපේ දුරාතීතයේ ගත්තොත් එහෙම අපි ඇඳුම් කියන දෙයට මූලිකත්වයක් දුන්නා. කැලේ ගල් යුගයේ ගත කළත් ඒ කාලේදී රෙදිපිලි සපයා ගන්න බැරි වුණත් ඒකෙදී ගස්වල කොලාතු වෙන්න පුළුවන්, සත්ව හම් වෙන්න පුළුවන්. යමක් මේ Tamanගේ තියෙන පෞද්ගලිකත්වයේ ලිංගිකත්වය මේ තවත් උදවියට ප්‍රදර්ශනය නොකර ඉන්න තරමට අපි සංවර වෙච්ච ජාතියක් වුණා. සහ අපි ඒකට භාවිතා කළා. ඊට පස්සේ තමයි මේ නූල් මගින් රෙදි සකස් කරගෙන දැන් තමයි මේ සමාජයේ මාතෘකාව වෙලා තියෙන විවිධ බ්‍රෑන්ඩ්ස් ඇවිල්ලා නැත්නම් විවිධ වෙළඳ නාම යටතේ මම කැමති මේක මම පාවිච්චි කරන්නේ මේක මම අඳින්නේ මෙන්න මේ ඇඳුම් වර්ගය කියලා කතා කරනවා. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ කරලා තියෙන්නේ යට ඇඳුම් කියන දේ ලංකාවට ගෙන ඒම තහනම් කරලාද? එහෙම නැත්නම් වෙනත් දෙයක්ද කියලායි පැහැදිලි කරගන්නට ඕනේ. ඔව් දැන් රංගන කියවනේ අර කොලාතු වෙල්ලගෙන හිටියා යම් පිළියම් පාවිච්චි කරා කියලා. දන්නවද රංගන අර කතාවක් තියෙනවනේ අර හොඳ දේවල් එළිවෙන ජාමෙටි කියලා. ඒ වගේ තමයි මේ වැඩසටහනේ අතරමැදදී අවසාන වෙන තෙක්ම අහගෙන හිටියොත් ඔබට දැනගන්න පුළුවන් යට ඇඳුම් වෙනුවට අපේ ජනතාව විකල්ප යෝජනා කරන ඒ මොනවද කියලා දැනගන්න පුළුවන්. ඒ අතරේ අපි අහනවා ඇත්තටම ඉස්සරහට යට ඇඳුම් නැති වෙයිද කියලා. මේ දවස්වල රටේ ලොකු කතා බහක් ඇතිවලා තිනවා අපිට අඳින්න යට ඇඳුම් නැති වෙනවයි කියලා. ඇත්තද මේ කතාව? ඉුගම් රටේ ඩොලර් නැති හින්දා යට ඇඳුම් නැති වෙන කතාවක් මේ. දැන් ඉතින් කොහොමද යට ඇඳුම් නැහැ තමයි ඡන්දේ මිනිසුන්ට යට ඇඳුම් අරගෙන ඉන්න බෑනේ. දැන් පෙගෙනන වැඩි. දැන් මිනිසුන්ට කන්න බොන්නේ නැහැ. දැන් යට ඇඳුම් නැහැ. අර අනේ මන්ද රට කොයි පැත්තකට යනවද? මේ මොනවද අඳින බ්‍රෑන්ඩ් එහෙම ලෝකල්ද ඉම්පෝර්ටඩ්ද? අපි සාමාන්‍ය මිනිස්සු ඉතින් අපිට සදේ ගන්න තියෙන එක අපි අඳිනවා. ඒ ඉතින් දැන් මෙහෙම යනකොට ඒකත් නැහැ කියන්නේ ඉතින් අපි යම්බ ගහන්නද? අපි යම්බ ගහලා පාරේ යන්නද? මේ මිනිස්සුන්ට නම් කොහොමද යට ඇඳුම් ඕනේ වැඩක් නෑ යට ඇඳුම් අනිත් මිනිස්සුන්ට රටේ මිනිස්සුන්ට. දැන් ඔබතුමා කියන්නේ මේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍ය අපිට තමයි මේ ප්‍රශ්නේ යට ඇඳුම් ගැන ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට උඩ ඉන්න අයට කොහොමද යට ඇඳුම් ඕනේ? මේ මිනිස්සු යට ඇඳුම් නැහැ කොහොමද? මේ යට ඇඳුම් අඳගෙන වැඩ කරන මිනිස්සු නෙවෙයිනේ. මිනිස්සුන් කන මිනිස්සුන්ගේ යට ඇඳුම් කරගෙන සංසදන් ඒ තරම් තුප්පහේ ජාතියද.
දැන් අමාලි මේ සිකුරාදා දවසේ net FM බැලුම් වලින් කතා කරන්නේ යථාර්ථ පිළිබඳව. යථාර්ථය දකින්න. දැන් ඇත්තටම මෙතන මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලංකාවට යට ඇඳුම් ගෙන්වීම තහනම් කරලාද. ඒනේ ප්‍රධාන වශයෙන් මේ සමාජයේ කතාබහට ලක්ුණේ. නමුත් මෙහි අභ්‍යන්තර කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස් සහ ඊටාම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා කතා කරන්න. ඒ තමයි ලංකාවේ තියෙන මුදල් ප්‍රධාන වශයෙන්ම වෙනත් රටවලට යාම වළක්වා ගන්න. නැත්නම් ලංකාවට තියෙන විදේශ විනිමය අඩු මට්ටමක තියෙනවා සහ අපි රටක් විදියට වියදම් කරනවා වැඩි පිටරටින් අපි භාණ්ඩ ද්‍රව්‍ය ගෙන්නනවා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන පරිදි අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ආනයන වර්ග 623ක් රජය විසින් ප්‍රකාශයට පත් කළා. මේ ප්‍රකාශයට පත් කරපු දේවල් අතර විදුලි සංදේශන උපකරණ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම පස්සේ දුරකථන. දැන් දුරකථන ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ, රෙදිපිලි සහ උපාංග කියන කාණ්ඩයේ ඇතුළේම ගත්තොත් එහෙම තියෙනවා ලදරු ඇඳුම්, සංකුචිත මේස්, ජර්සි, රාත්‍රී ඇඳුම් සහ පිජාමා, කබා, කමිස, බ්ලවුස්, මේ ඊට පස්සේ ජව ඇඳුම් කට්ටල, පිහිනුම් ඇඳුම්, ටී-ෂර්ට්, යට ඇඳුම්, පාවහන්, අත්අොරලෝසු, අවු කන්නඩි මේ අතර එකක් පමණයි මේ යට ඇඳුම් කියලා කියන්නේ. හැබැයි එය තමයි සමාජයේ ඉස්මතු වෙලා කාරණාවක් විදිහට එලියට ආවි සමාජයේ කතාබහට ලක් වුණේ. නමුත් මේ ලංකාවේ මුදල් පිටරට යාම කිසියම් ආකාරයක සීමා කරන්න නැත්තම් විශේෂයෙන්ම අපි දන්නවා දැන් වෙනත් රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී තියෙන ක්‍රමවේදය තමයි ඒ රටේ අදාළ සමාගමට මේ රටින් ඇනවුමක් කරලා තමයි භාණ්ඩ ලංකාවට ගෙන්වලා ඒ භාණ්ඩ අලෙවි කිරීමේ ක්‍රියාවලිය මේ සරලව විස්තර කරන්නේ. ඔවුන් මේ අලෙවි කිරීමේ කටයුත්ත මේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ නැත්නම් ආනයනකරුවෝ කරමින් ඉන්නේ. නමුත් දැන් ඔවුන් අලුතින් ආනයනයක් කරනවා නම් ඒ අදාළ සම්පූර්ණ මුදල කෑෂ් වලින් මුදල් වලින් ඒ ආයතන වලට ලබා දීම දෙන්න කියලා තමයි මේ නියෝගය තියෙන්නේ. මේ උපදෙස් ලබා දීලා තියෙන්නේ. එතකොට එහෙම දෙන්න ගියොත් එහෙම ව්‍යාපාරිකයාට කලින් ගෙනාපු තරමටම මුදල් වියදම් කරලා ගේන්න ලංකාවට ගෙන්නන්න බැරි වෙයි. ඒ නිසා කිසියම් ආකාරයක සීමාවක් පනවන්න හැකි වේවියි කියන උපකල්පනය මත නැත්තම් මෙවැනි විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව මත තමයි මෙවැනි තීරණයකට ඇවිල්ලා තියෙන්නේ. ඔව් රංගන ඔය කියන විදිහට ප්‍රතිපත්තිවල වාස්තහගතයන් වගේම යම් වාස්තහගතයන් ඇති. ඒ වගේම ගැටලුත් සමාජය තුළ පැන නැගිලා තියෙනවා මේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සහ මේ හඳුන්වා දීපු භාණ්ඩ පිළිබඳව. කෙසේ නමුත් මේ ගැටලුවත් එක්කම දැන් සමාජයෙන් උඩ ඇවිල්ලා තියෙන යට ඇඳුම ගැනනේ. ඒ නිසාම ජනතාවගෙන් ප්‍රශ්න කරා ඇත්තටම ඔය කියන විදිහට යට ඇඳුම නැති වෙලා යයිද කියලා. යට ඇඳුම් නැති වෙයිද? යට ඇඳුම් නැති වෙන්නේ නැහැ. මොකද ලංකාවේ දේශීය නිෂ්පාදකයෝ ඉන්නව ගොඩක් යට ඇඳුම් කර්මාන්තය කරන අය. සමහර ගොඩක් ඔය මම දන්න ධර්මින් ලංකාවේ ගොඩක්ම ඔය ඇඟලුම් කර්මාන්තය ඉන්නේ යට ඇඳුම් නිෂ්පාදන ඇඟලුම් කර්මාන්ත. ඒවෙන් තමයි පිටරටත් යවන්නේ. ඒක හින්දා ලංකාවේ ගොඩක් දුරට මම හිතන්නේ යට ඇඳුම් නැති වෙයි කියලා. ඇයි කියලා තියෙන්නේ යට ඇඳුම් ගෙන්නන එක නතර කරලා කියලා? යට ඇඳුම් ගෙන්නන එක නතර කරලා තියෙන්නේ මං හිතන විදිහට ලංකාවේ ඇතුලේ දැන් ඩොලර් ඇත්තෙම නැහැ මං දන්න විදිහට. ඩොලර් ඇත්තෙම නැහැ ලංකාවට පිටි ගෙන්නන එක නැවැත්තුවා. අනිත් හැමදේම නවත්තලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට කන්න දින්න දෙයක් නැහැ. පිටරටින් ගෙන්නන දේවල් මුකුත් එන්නේ ඩොලර් නෑ ලංකාවට. ලංකාව ගොඩක්ම අර සංචාරක කර්මාන්තයෙන් පෝෂණය වෙන රටක් හින්දා සංචාරක කර්මාන්තේ නැතුණු ගමන් ඔක්කොම නැතිලා යනවා. දැන් ඒක හින්දා තමයි මං හිතන්නේ මේ යට ඇඳුම් ගෙන්න එක නතර කරලා තියෙන්නේ. යට ඇඳුම ගැන කතා කරනවා වගේම දැන් බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනවා. ඇත්තටම ගන්නකොට ගන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්ද යට ඇඳුම ගන්නකොට බ්‍රෑන්ඩ් එක බලලද ගන්නේ? ඔය කතා බහක් තියෙනවනේ. ඒ නිසාම අපි අහනවා ඇත්තටම බ්‍රෑන්ඩ් එක බලලද ගන්නේ කියලා. ඔබතුමා මෙච්චර කල් සාමාන්‍යයෙන් යට ඇඳුම් ගන්නකොට බ්‍රෑන්ඩ් එක බලලාද ඒක ගත්තේ? බ්‍රෑන්ඩ් එක එහෙම කාලයක් තිබුණා මගේ පොඩි කාලේ. ඇත්තම කතාවක් කියන්න බෑ. ඒක මම පොඩි කාලේ ඉඳන් සාමාන්‍යයෙන් නව යෝන්වයට පාත් වෙනකත් එක්කම අපේ ඉන්න ඔය සමාජයේ තියෙන ගැවසෙන මේකත් එක්ක බ්‍රෑන්ඩ් නේම් හොරා කියන නමුත් ඒක දැකින් බහුල වෙලා අපි පරිණත වෙනකොට තේරෙනවා ඉතින් කෝකත් එකයි. ඒකේ මූලික අවශ්‍යතාවය මොකක්ද කියන එක තේරුම් ගත්තාම බ්‍රෑන්ඩ් එකක් අදාළ වෙන්නේ නැහැ. මොකද ඕක කොහොමද පොඩි කාලයක් ඇඳලා මේ වුණාට පස්සේ බ්‍රෑන්ඩ් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඕක විසික් කරන්න වෙනවා. මොකද එදා ගත්ත එක නෙමෙයි අද එන්න අලුත් වෙනවා. ඉතින් ඕක ඉතින් ඔළුවේ හදාගත්ත ප්‍රශ්නයක් මිසක් බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඔළුවෙන් තමයි හදාගන්නේ. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මිනිස්සු මාකට් කරන්න හදාගන්න ක්‍රමවේදයක් පමණ උපායක්. මෙහෙම බ්‍රෑන්ඩ් එකක් තෝරද්දී එහෙම නැත්නම් ඔබතුමා වැඩිපුර පාවිච්චිට ගත්තේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්ද එහෙම නැත්නම් පිටරට බ්‍රෑන්ඩ් එකක්ද? ඇත්තටම වැඩිම පාවිච්චි කරන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ මෙහෙමයි. ඒකේ තියෙනවා දැන් රෙඩ් එකක් ගත්තට පස්සේ රෙඩ් එක අපිට ඇඟට පහසු. ඊට පස්සේ දාඩිය සතිය අඩු. රෙඩ් එකකින් මේ මසානි වරගත්ත ඇඳුමක් ඇත්තටම මේ ප්‍රමාණවත්. දැන් අපි හුරු වෙලා තියෙනවා මාළේ මේ පිටරටින් එන එක තමයි බ්‍රෑන්ඩ් එක වෙලා තියෙන්නේ. ඒක තමයි ක්වොලිටි එක වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි උත්සාහ කරන්න ඕන රටක් විදිහට අපේ ශ්‍රී ලාංකේය නිෂ්පාදනයේ තමයි ක්වොලිටි. මේක ශ්‍රී ලංකන් එක තමයි බ්‍රෑන්ඩ් එක කියන්නේ. දැන් ලංකාවේ
තේවලට ලෝක වෙළඳ පොලේ තියෙන ඉල්ලුම වගේ දැන් අපි දන්නවා ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි ඇඟලුම් ශාස්ත්‍රය කියලා කියන්නේ. දැන් මේ කොවිඩ් වසංගත කාලයේ තත්ත්වය තිබුණත් නමුත් අපි දන්නවා මේ ඇඟලුම් කම්හල් වල අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදේශ විනිමය ලංකාවට ගේන දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රට වෙනුවෙන් මහන්සි වෙනවා. ඔවුන් මේ ඇඟලුම් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රවීණතාවයක් ලබාගෙන තියෙනවා. ලෝකයේ හොඳ වෙළඳ පොලක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඉතින් එහෙම තිබෙද්දී අපි තවදුරටත් පිටරටින් ගෙන ආ යුතුද? එහෙන් එනකන් බලාගෙන අපි ඇඳුම් අඳින්න නැතුව ඉන්නවාද? නැත්නම් අපේම ඇඳුම් අපි නිර්මාණය කරගෙන අපේ අවශ්‍යතාවන් ටික අපිට පිරිමහ ගන්න බැරිද කියලා නැවත නැවත හිතන්න තමයි මේ වගේ මාතෘකාවක් කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ සල්පිලක් සම්බන්ධයෙන්ුත් සමාජයේ කතා බහක් යනවා. ඇත්තට මෙහෙම සල්පිලක් තිබුණොත් ජනතාව එයිද? අහලා බලන්නකෝ ජනතාව කියන කතාව. එක එක්කෙනාට එක එක දේවල් කරන්න පුළුවන්. නමුත් අපි සවිඥානික වෙන්න ඕනේ මේ දේවල් කොච්චර ගැළපෙනවද එතනට යනවද නැද්ද කියන එක. සමහරුන්ට ඒක හොඳ වෙන්න පුළුවන්, සමහරුන්ට නරක වෙන්න පුළුවන්. ඒක ඉතින් අපිම තීරණය කරගන්න ඕනේ. ඔය කිව්ව කාරණාත් එක්ක ඒක කොච්චර ප්‍රායෝගිකද කියලා. පෞද්ගලිකව මගේ අදහස මම යන්නේ නැහැ. ඔය ඕනම දෙයක් මම හිතන්නේ ප්‍රමාණාත්මකව පාලනයක් ඇතුව වෙනවා නම් ඒක යම් කිසි ශක්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ හේතුව තමයි ලංකාව කියන්නේ කිසි කන්ට්‍රෝල් එකක් නැතුව හැමදේම ලෝකේ තියෙන හැම දෙයක්ම ලංකාවේ තියෙනවනේ. ලෝකේ තියෙන හැම වාහනයක්ම ලංකාවේ තියෙනවා. හැම බෑන්ඩ් එකක්ම ලංකාවේ තියෙනවා. හැම ජාතියක්ම මේකේ ඉන්නවා. ඒකෝට හැම ක්වොලිටියක්ම මේකේ තියෙනවා. ඒවා කිසි පාලනයක් නැහැ, විනයක් නැහැ. කොහෙන් හරි ලාභයක් තියෙනවා නම් කොහෙන් හරි ගාණක් හැපෙනවා නම් අපේ මිනිස්සු පුරුදුලා තියෙන මේක ලංකාවට ගෙන්නන්න. මේක පස්සේ තියෙන මේක පසු විපරුමත් කළ මේ කොච්චර අපිට බලපානවද අපේ විනාශයට කොච්චර මේක බලපානවද කියලා හිතන්නේ නැහැ. ඒ ලාවට විතරයි මිනිස්සු හැදලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඒකෙත් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් හෝ දෙකක් නම් කරලා මෙන්න මේක විතරයි ලංකාවට ගෙන්නන්න පුළුවන්. දැන් ලෝක අනිත් රටවල අපි යන රටවල දැකලා තියෙනවා. ඒ රටවල මේ හැමදේම නැහැ. ඒ තෝරාගත්ත ලිස්ට් එකක් තියෙනවා, තෝරාගත්ත බ්‍රෑන්ඩ් ටිකක් තියෙනවා, තෝරාගත්ත ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් හටේට ගෙන්නන්න බෑ. ඒක ඒ සිස්ටම් එකක් තියෙනවා. අපිට එහෙම සිස්ටම් එකක් නැහැ. අපිට එහෙම විනයක් නැහැ. ඒකට වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ අවුල. දැන් මේ එතකොට රංගන දැන් ජනතාව විවිධාකාර අදහස් කියනවානේ. හැබැයි ගොඩාක් දෙනෙක් කතා කරන්නේ යට ඇඳුම නැති වෙයි, ඒවා අපිට නැති වෙයි, අපි ඉස්සරහට ඒක අඳින්න බැරි වෙයි කියන වගේ ප්‍රශ්න. හැබැයි මේක අතර බඩු ගණනාවක් තියෙනවා. මේ අතරේ ජංගම දුරකථන තියෙනවා, ටොෆි චොක්ලට් ගැන යම් කරුණු කාරණා තියෙනවා. ඉතින් මේ ගැන සමාජයේ විවිධ අදහස් තියෙනවා, විවිධ කතා පැතිරිලා යනවා. කොහොම නමුත් මේකේ ඇත්ත කතාව මොකක්ද කියලා තමයි අද දවසේ යථාර්ථයෙන් අපි හොයාගෙන යන්නේ. ඒ නිසාම ඔබ දැන් කල්පනා කරනවා ඇති අනිවාර්යෙන්ම ගෙදර දොරේ ඉඳන් අපි ඔනිත් FM රේඩියෝ එක හරහා අහගෙන ඉන්නකොට කොහොමද අපේ අදහස කියන්නේ කියලා. ඒ නිසාම අපි ඔබට අවස්ථාව දෙන ඔබේ අදහස කියන්න. කරන් තියෙන එකම දේ යන්න net FM බැලුම්ගල Facebook පිටුවට ගියාම අපි පෝස්ට් එකක් දාලා තියෙනවා. ෆෝන් එකටත් චොක්ලට් පෙත්තටත් වැට බැඳ අලුත් සීමාවලින් රට ගොඩ යයිද? ඇත්තටම අපි කතා කරන්නේ අද දවසේදී මේ කියන සීමාවලින් අපේ රට ගොඩ යන්න පුළුවන්ද කියලා. ඉතින් එකතු වන්න මේ කතා බහට අපි අලිත් කතා කරමු ජනතාවගේ අදහස් කොහොමද කියලා. රටේ ඩොලර් හිඟයක් තියෙනවද ඔබතුමාට පේන විදිහට? එහෙමයි. ඉතින් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඔක්කොම නවත්තලා වාහන ගෙන්නන එක අනුමත කරන්න බෑ නේද? දන්නද නිවුස් එකක් ගියා ටික කාලයකට කලින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාහන ගෙන්නුවා කියලා. ඒතකොට ඒවා ගෙන්නන්න පුළුවන් අපි මේ පොඩි ආස්තන ජනතාවට ඉලෙක්ට්‍රික් පොඩුවක් ගන්න බෑ, කිසිම දෙයක් ගන්න බෑ, මාර දානක් වෙන්නේ සීනි ගන්න බෑ. මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ? ඇමතිතුමා කියනවා යට ඇඳුම් සල්පිලක් දානවා කියලා නාරහෙන් පිට. ඔබතුමා යනවාද යට ඇඳුම් ගන්න ඒ සල්පිලේ? යන්න ඕන මුල්මව දාන්න ඕන ඩමියකට යට ඇඳුම් ගලපාරේ. මේ මිනිස්සු කැඳුමත් විකුණන කනවනේ. ඒ මිනිස්සු කරන්නේ රටේ මොන හරි දැන්ද ගෙන්නන්න නැද්ද? මේ මිනිස්සු බලෙන් ඒ මිනිස්සු එක නවත්තනවා. ඒ මිනිස්සු ඕන් දේ කරන ඒ මිනිස්සු කොළඹ ෂොප් එකක් දා ගන්නවා, ලුකුණු ගන්නවා. ඒගොල්ලන් වැඩි නෑ. බල්ලෙත් අතේ සල්ලිත් අතේ. ඉතින් අහිංසක මිනිස්සු තමයි දැන් අර දුරු ඉන්න මිනිස්සු ඔක්කොම යන්න ඕන යට ඇඳුම් ගන්න මේ නාරහෙන් පිටට. යාගේ අන්නේ මගුල් විකාර. මොකද ඒ කට්ටිය කියන්නේ අපිට මේ කෙහෙල් කොලයක් අප කියන්නේ කියලා දන්නේ නේද? නැත්තම් අපිට කියනක් දන්නේ අර රැදි ජනතාවගේ ජීවත් වෙන්න කියලා එහෙම කියනක් දන්නේ නැහැ. නැත්තම් හොඳයි මේ සර්ජිකල් මාස්ක් එකකින් පහගෙන යන්න පුළුවන් නේ. මොකද මේ ආරක්ෂාවත් හොඳයි. ආවරණයකුත් තියෙනවනේ, මොකුත් වෙන්නේ නැහැ. දැන් මේක නෙවෙයි සම්පූර්ණයෙන් වැරදි. මේක මේ විදිහෙන් නෙමෙයි වෙන්න ඕනේ. මේක වෙන්න ඕනේ හරි විදියට. ඒකට හරි විදිය දන්නේ ඒකට හරි විදිය කරන්නේ. ඒකට කරන්නේ වැරදි විදියට. මේකෙන් එන්නේ අහිංසක ජනතාව අමාරු වෙන්නේ විතරයි තව තවත්.
සමාජ මාධ්‍ය තුල සහ සමාජයේ කතාබහට ලක් කරන මාතෘකාවක් වෙලා තියෙන මේ දවස්වල මේ ලංකාවේ යට ඇඳුම් ගෙන්වන එක තහනම් කරලා තියෙනවාද කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන 100%ක් ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත්ව අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ආනයන කිහිපයක් නම් කරලා තියෙනවා. ආනයන ද්‍රව්‍ය 623ක් නම් කරලා තියෙනවා. මේ ඇතුළත තියෙන එක් ආයතනයක් සම්බන්ධයෙන් තමයි සමාජයේ කතාබහ ලක් වෙලා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් තියෙන සැබෑ තත්ත්වය කුමක්ද කියන කාරණාව ගවේෂණය කරමින් තමයි දැන් නෙත් FM බැලුම්ගල සිකුරාදා දවසේ යථාර්ථ වැඩසටහනින් අපි කතාබහ කරමින් හිටියේ. රංගන විරාමයකට යන්න කලින් අපි ආරාධනා කරා අපිව අහගෙන ඉන්න අපේ ශ්‍රාවකයන්ට අපිට මැසේජ් කරන්න එහෙම නැත්නම් කමෙන්ට් කරන්න කියලා අපේ FB පෝස්ට් එකට. ඒකෙදි ෆෝන් එකටත් චොක්ලට් පෙත්තටත් වැටබැඳ අලුත් සීමා වලින් රට ගොඩ ඇයිද කියලානේ අපි අහලා තිබුණේ. ඉතින් කමෙන්ට්ස් ගණනාවක් තියෙනවා. ඉන් කීපයක් මම තෝරගන්නවා. ලක්ෂ්මන් රූබසිංහ මහත්මයා කියනවා ලැජ්ජ විය යුත්තේ යට ඇඳුම් ආනයනය සීමා කිරීම ගැන නෙවෙයි. ලෝකයේ උසස්ම ඇඟලුම් නිපදවන රටකට යට ඇඳුම පවා පිටරටින් ගෙන්වීම ගැන. මේ විදිහට ලක්ෂ්මන් රූබසිංහ මහත්මයා කියද්දී අමිල චානුක කියනවා නෑ දැන් නම් රට දියුණු කරන්න හදන්නේ. දැන් සන්තෝෂයෙන් බඩුත් අරගෙන යට ඇඳුමුත් ගන්න පුළුවන් නේද කියලා තමයි අමිල චානුක කියන්නේ. දැන් අමාලේ මේ අතරවාරයේ අපි කතා කරන්න ඕනේ දැන් මේ යට ඇඳුම් පමණක් නෙවෙයි භාණ්ඩ වර්ග 623 ඇතුලේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට හඳුන්වලා තියෙන්නේ. දැන් පළවෙනිම සඳහන් වෙලා තියෙන විදුලි සංදේශ උපකරණ. දුරකථනනේ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ. දුරකථන කියලා කිව්වට පස්සේ දැන් මේ වෙනකොට පාසල් යන වයසේ දරුවෝ කලින් දුරකථනයක් පාවිච්චි කර ඉතාම අල්ප මාත්‍රිකව බොහොම හදිසියකට නෑදෑ කෙනෙක් කතා කරොත් පවුල කෙනෙක් කතා කරොත් තමයි මේ පුංචිම දරුවෙකුට පවා දුරකථනයක් දෙන්න දෙමව්පියෝ යොමු වෙලා හිටියේ. දැන් හැබැයි දරුවෝ වෙනුවෙන් වෙනම දුරකථනයක් අරගෙන දෙන්න සිද්ධ වෙලා තිනවා. මොකද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න. ඉතින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක්ද එහෙමනම් මේ දුරකථනය කියන ප්‍රශ්නයකුත් තියෙනවනේ. ජනතාව කියන්නේ මේ වගේ දේවල්. ඒකෙන් කියන්නේ ගුරු වර්ධනය කියද්දි ගුරුවරුන්ට ඒක නවත්තන්න එහින් අධ්‍යාපනය දෙන ඔන්ලයින් අධ්‍යාපනයට යන්න කියලා. දැන් ඔන්ලයින් අධ්‍යාපනයට යන්න කියන ගමන් මෙහින් දුරකථන කියන එක ඇප් කියන එක නවත්තනවා. ඒක කොහොමද මේක කරන්නේ? දැන් වෙනකොට සාමාන්‍ය පවුලකට මේ මේකක් ගන්න බෑ. දුරකථනයක් ගන්න බැරි තත්ත්වයක් උදාලා තියෙනවා. දැන් අනිවාර්යෙන් මේ 10000 20000 මාසික පඩියක් නවා සාමාන්‍ය වගේ මාසික පඩියක් කරා ජංගම දුරකථනයක වටිනවා. මේ පැත්තෙන් ගත්තම ඔන්ලයින් කරන්න කියන්නේ දැන් පැත්තෙන් විද්‍යුත් උපකරණ ජංගම දුරකථන ටැප් එක ගෙන්නන එකත් අනිත් පැත්තේ ඒක මොකද්ද මේ ප්‍රතිපත්ති කියන එක ගැටලුවක් තියෙනවා. ඊරෝණක් හදන්න බෑනේ. ඒක පිළිගන්න බෑ. මොදේම මේ කාඩක් අපස්පාදන කරන්න පුළුවන් අර්ථයක් තියෙනවා. ඒක ටික කරන එකයි රටින් අපිට ලෝකයේ හැකින් මේ දේවල් ගෙනන එකයි දෙක. ඒ පැත්තෙන් අපි ඒකත් විදිහට ඒක කරන්න ඕන. දැන් රංගන මේ සමාජයේ ජනතාව ළඟ විවිධාකාර අදහස්නේ තියෙන්නේ. මේ පිළිබඳව යම් දැනුවත් බවක් තියන අය ඉන්නවා සහ නොදැනුවත් බවක් තියන අය ඉන්නවා. විවිධාකාර අදහස් තියෙනවා. කොහොම නමුත් මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හොයන්න ඕන. මේක අපි අහන්න ඕන මේ පිළිබඳ දැනුම තියෙන කෙනෙක්ගෙන්. ඒ නිසා අපි කතා කරනවා කොළඹ වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපතිතුමන් ප්‍රසන්න ලියනගේ මහතාට. එතුමගෙන් අපි අහුවා ඇත්තටම මේ මොකක්ද කරලා තියෙන්නේ කියලා. අපි පිටරටින් භාණ්ඩ ආනයනය කරනකොට මේ එයාලට ඒ කරනකොට ඒ සමාගමට අපි LC එකක් ඕපන් කරනවා. එහෙම නැත්නම් letter of credit, එහෙම නැත්නම් අපි telegraphic transfer එකක් TT එකක්. ඒකට මේකෙදී රජය කරලා තියෙන්නේ LC එකක් ඕපන් කරන්න නම් ඒකේ LC එක ඕපන් කරන අගයට සමානම ඒ අගයේ ප්‍රමාණයක cash reserve එකක්. ඒ කියන්නේ මුදල් ප්‍රමාණයක් බැංකුවේ තියෙන්න ඕන කියන එක තමයි මේක කරලා තියෙන්නේ. නැත්නම් කලින් ගොඩක් වෙලාට ඔය ව්‍යාපාරිකයෝ කරන දෙයක් අපි ගොඩක් දැකලා තියෙනවා මාකට් එකේ කරන්නේ යාළගේ මොනවා හරි තියෙන ෆැසිලිටි එකක් එහෙම නැත්නම් OD එකක් එහෙම නැත්නම් වෙන මොනවා හරි ඉඩමක් හරි මොනවා හරි ෆැසිලිටි එකක් අරගත්තේ ෆැසිලිටි එක මත ඩිපෙන්ඩ් වෙලා මේ LC එක ඕපන් කරනවා. ඒකට ඒකට ඉඩ දීලා නැහැ. ඒකෙන් කරලා තියෙන්නේ අපේ ආනයනය තහනමක් නෙවෙයි මේක මේ සීමා කරන්න පනවපු කිසියම් විදියක රෙස්ට්‍රික්ෂන් එකක්. දැන් තත්ත්වය එහෙමනම් අපි අල්ලගෙන තින්නේ සමාජය අල්ලගෙන තින්නේ වැරදි යනකින්ද නැත්නම් ජනප්‍රිය මාතෘකාවක් විදිහටද නැත්නම් මේක විවිධ දේශපාලන මතිමතාන්තර ඉදිරිපත් කරන්න පුළුවන් ජනප්‍රිය මාතෘකාවක් විදිහට සමාජගත කරන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ පිළිබඳවත් අපි එතුමගෙන් අහුවා. අපි දැන් කොහොමද වල්ගිය අල්ලගන්න බොහොම දක්ෂ ජාතියක් නේ. ඉතින් දැන් හැමදාම ගිහලා සෝෂල් මීඩියා කතා කරොත් ඒකේ තියෙන්නේ මොකද්ද මේ අන්ඩර්වයර්ස් තමයි නැති වෙන්නේ අපිට මේ ඒ වගේ ඇඟලුම් ගැන තමයි කතා කරන්නේ. නමුත් මේකේ ඉම්පැක්ට් එක දැන් දැනට මොබයිල් ෆෝන් එක, කම්පියුටර් එක, ටෙලිවිෂන් එක, එහෙම නැත්නම් ෆෑන් එක ඒවත් ඇතුළත් වෙලා මේවා තවදුරටත් මේ සුඛෝපභෝගී භාණ්ඩවත් මේ අර අවශ්‍යතා පිරමීඩේ උඩ තියෙන භාණ්ඩ නෙවෙයි මේ
කොහොම අවස්ථා පිරමීඩිය යටට තියෙන බාණ්ඩ. දැන් අපි ඊලර්නින් ගැන කතා කරනවා ළමයින්ට ක්ලාස් නෑ කරගන්න ඉස්කෝලේ හැමදේම කරන්නේ මොබයිල් ෆෝන් එකේ. ඒකෝට දැන් මේ වෙලාවේ මොබයිල් ෆෝන් එකක් කැඩුනා කියලා හිතන්න තියෙන මොබයිල් ෆෝන් එක. ඒකට ඔක ගන්න ගියාම දෙමව්පියෝ එක්ක කීයක් වැය කරන්න වෙනවද? දැන් ගණන් වැඩි වෙලා. ඒක අෆෝඩ් කරන්න පුළුවන්ද? මං කියන්නේ මේ ලිස්ට් එකේ තියෙන ඔක්කොම එහෙමයි කියලා. දැන් අපි ඇඟලුම් ගැන කතා කරනකොට මේ බ්‍රෑන්ඩ්ස් සැවි කියන කට්ටිය කොහොම කරත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකින් හරි සිංගප්පූරුවට ගිහිල්ලා හරි අරගෙන එයි. නමුත් අපි බලන්න ඕන අර වගේ ඔය 623 ඇතුලේ තියෙන මේ එසෙන්ෂල් කියන කැටගරි එක කොහොමද මේ කට්ටිය නන් එසෙන්ෂල් කියලා මේක දාපු එක තමයි මේ තියෙන අනිත් ගැටලුව. රංගන මේ කාරණාව ගැන අපි කතා කරනකොට අපේ රට මේ වෙනකොට මුහුණ දීලා තියෙන තත්ත්වය සහ අපේ රටට අපි වර්තමානයේ අපේ රට තුළ තියෙන ගැටලුව ගැන කතා කරන්න ඕනනේ. ඒ නිසා අපි කතා කරනවා වෙරිග රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා ආර්ථික විද්‍යාඥ සුභාෂිනී අබේසිංහ මහත්මියට. අපි එතුමියගෙන් අහනවා රට මුහුණ දීලා තියෙන වර්තමාන ගැටලුව මොකක්ද? මොකක්ද මේ තත්ත්වය කියලා. වර්තමානයේ වෙනකොට අපි හැමෝම දන්නවා අපි විදේශ විනිමය පිළිබඳ යම්කිසි අර්බුදයකට රට මුහුණ දපාලා තියෙනවා. දැන් එතකොට විදේශ විනිමය වලට තියෙන ඉල්ලුම වැඩි, විදේශ විනිමය සැපයුම අඩුයි. අසමබර බවක් තියෙනවා. එතකොට මේක අපි පාලනය කරගන්නට ඕනේ වෙන ප්‍රතිපත්තිමය මාර්ග හරහා මේ ප්‍රශ්නයට වඩා හොඳ විසඳුමක් ලබා ගන්නකොට මම මේක කියන්නේ අපිට බ්‍රීදිං ස්පේස් එකක් ඕනේ. අපිට පොඩි කාලයක් ඕනේ මේක හදාගන්න. ඒ අරමුණෙන් එතකොට අපි මේකෙන් උත්සාහ කරන්නේ විදේශ විනිමය වලට තියෙන ඉල්ලුම අඩු කිරීම හෝ විදේශ විනිමය රටෙන් පිටට යාමේ ප්‍රමාණය අඩු කර ගැනීම. එතකොට ඒක වර්තමානයේ රට මුහුණ දීලා තියෙන ගැටලුවට විසඳුමක් නෙවෙයි. නමුත් මේක පාලනය කරගන්නකම් කළමනාකරණය කරගන්නකම් තාවකාලිකව අපිට පොඩි ඉඩක් ලබා ගැනීමක් මේකෙන් කෙරිලා තියෙන්නේ. ඒ ආකාරයෙන් තමයි මේ පිළිබඳව ප්‍රාමාණික විද්වතුන් අදහස් එකතු කරන්නේ. නමුත් දැන් රටේ ජනතාවගේ බොහෝ දෙනෙක්ගේ මාතෘකාව වෙලා තියෙන්නේ මේ යට ඇඳුම් කියන මාතෘකාව. නමුත් ඉන් එහාට ගිය තවත් භාණ්ඩ ගණනාවක් තියෙනවා. අපි ගත්තොත් එහෙම රෙදිපිලි සහ උපාංග රෙදිපිලි සම්බන්ධයෙන් කතා කළේ. දැන් ඊට අමතරව ගෘහ භාණ්ඩ වර්ග ගත්තොත් රබර් ටයර්, වායු සමීකරණ යන්ත්‍ර, ඊට පස්සේ අපි ගත්තොත් පළතුරු වර්ග ඇපල්, මිදි, දොඩම් වගේ ලංකාවට ආනයනය කරන ලබන පළතුරු වර්ග, සුවඳ වෙලවුම්, වේශ නිරූපණ උපාංග, බියර් වයින් වගේ දේවල්, සංගීත භාණ්ඩ, දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු මේ වගේ වර්ග ගණනාවක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම තිබියදී ප්‍රමුඛ වෙලා තියෙන්නේ මේ යට ඇඳුම් කියන මාතෘකාව. ඇත්තටම සැබෑම ප්‍රශ්නයක්ද? මොකද අපේ රටේ ගලුම් නිෂ්පාදනය කරන රටක් විදිහට අපිට මේකද තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ කියන එක නැවත වතාවක් යථාර්ථය පිළිබඳව සිතා බලන්න තමයි අපි මේ පිළිබඳව ජනතාවගේ අදහස් එකතු කරන්නේ. FM බැලුම්ගල Facebook පිටුවට ඇවිල්ලත් ඔබට පුළුවන් ඔබේ අදහස මොකක්ද කියලා මේ කමෙන්ට් කරන්න. අපි සූදානම් ඔබගේ අදහසත් සමාජගත කරන්න, සමාජයේ අවධානයට යොමු කරවන්න. ඔව් ඒ අතර රංගන මේ අපි කමෙන්ට් දිහා බැලුවට පස්සේ රෝහණ ලියනගේ මහත්මයා කියනවා අපි අහුවනේ ප්‍රශ්නයක් ඇත්තටම මේ දේවල් කරලා රට ගොඩ යන්න පුළුවන්ද කියලා. රෝහණ ලියනගේ මහත්මයා කියන්නේ අනිවාර්යෙන්ම පුළුවන්. නමුත් පාලකයන් කොමිස් පගා නොසා නවනිපයුම් විවිධ නිෂ්පාදන වලට ඉඩක් දීපු දවසට කියලා තමයි කියන්නේ. වගේම රවින්දු ලක්ෂණ දිග අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. කැටියෙන් කියවොත් ඉන්නේ සඳහන් වෙන්නේ මේ ආණ්ඩුව Tamanගේ ඡන්දයට උදව් කරපු ව්‍යාපාරිකයන්ට බදු සහන දීලා ආර්ථිකයම විනාශ කරගන්නවා. දැන් අපිට කියනවා කැපකිරීම කරන්න කියලා. හැබැයි අය පෞල් පිටින් ගොඩ යනවා. තනතුරු බෙදා ගනිමින්, වාහන ගෙන්න ගනිමින් ගෙවල් හදා ගන්නවා. රට හැම තැනම ජොගින් පාක් හදනවා. මේ විදිහට ආණ්ඩුව කරන්නේ ඔවුන්ට හොඳක් කරන එක විතරයි. ජනතාව හැමදාම කැපකිරීම කරන්න ඕන කියලා තමයි කියන්නේ. මේ විදිහට ඔබටත් පුළුවන්කම තියෙනවා net fm බැලුම්ගල Facebook පිටුවට ආවොත් ඔබේ අදහස කියන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා net fm බැලුම්ගල පිටුවට එන්න. ඇවිත් කමෙන්ට් කරන්න. ඇත්තටම ෆෝන් එකටත් චොක්ලට් පෙත්තටත් වැට බැඳ අලුත් සීමාවලින් රට ගොඩ යයිද කියලා. අර සද්දාල අපලාවලිය කතාවක් තියෙනවා ෆයිබර් ආයට පිටිකර බෙහෙත් බඳවයි කියලා. කකුලේ තුවාල පිටේ තමයි බෙහෙත් බඳින. මේ වගේ වැඩක් තමයි ඩොලර් මේ වෙලාවේ මේ සීමා කරන්න බාණ්ඩ කිනෙන එක නවත්වනවා කියන්නේ. දරන ඩොලර් උපාදනය වෙන එකක් හදන්නේ. ඒක බාණ්ඩ කිනෙන එක සීමා කරන එක නෙමෙයි. ඉතින් මේක ප්‍රස්තන සුදුම. අර්ථිකය කියන්නේ දෙන්නේ. ඒකක් හදන්න නැතුව ඩොලර් එකකමක් හදන්න නැතුව අඩු ගන්න එක සීමා කරන එක මම හිතන්නේ මේක කරන්න පොත සාර්ථක මේකක් කියලා. ඉතින් බාණ්ඩ වල ආර්ථික උද්දමනේ තාමාසේ වාහනයක් තුනත් කළු කඩ මේකත් එක්ක ලොකු උද්දමනයකට ලක් කරලා තියෙන සියලු බාණ්ඩ. ඒවල බාණ්ඩ සහ හැමදේම. ඒක දොර නැතුණා වෙන්නේ ඔක තමයි. මොකද බහුතරයක් ගෙන්නේ විදේශකට. ඒක රුපියලගේ එනකොට බාල්දු වෙනවා. ඒත් එක්ක උද්දමනේ එක්ක මීටර පාතික වැඩි වෙනවා. දැන් ඒක වෙලා තියෙනවා. ඒ කියන්නේ ආදායම් මදි බාණ්ඩ මිලදී ගන්න. ඒකත් එක්ක බාණ්ඩ තව තවත් බඩු මිල වැඩි වෙනවා.
දැන් අපි රටක් විදිහට විශාල ආර්ථික අවපාතයකට ලක් වෙලා තියෙන. ඉතින් මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න ලංකාවට පිටරටින් කරනු ලබන ආනයනයන් සීමා කරන්න රජයේ විවිධ අවස්ථාවන් වල විවිධ උත්සාහයන් ගනිමින් තියෙනවා. මේ එක උත්සාහයක් තමයි මේ විදිහට භාණ්ඩ 623ක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට නම් කරලා තියෙන ලංකාවට ගෙන්වීමේ දිශයට 100ක් ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් ඉස්මතු කරලා තියෙනවා මේ කාරණාවෙදි. ඉතින් මෙහිදී මේ භාණ්ඩ 623ක් නම් කරලා තිබුණාට එක් ආයතනයක් වෙන යට ඇඳුම් කියන මාතෘකාව පමණයි සමාජයේ කතා බහට ලක් වෙලා තිබුණේ. ඒ පිළිබඳව තමයි අද net FM බැලුම්ගල සිකුරාදා දවසේ යථාර්ථ තුළින් අපි කතා බහ කරමින් හිටියේ. ජනතා අදහසට වැඩි ඉඩක් දෙනවනේ අද සිකුරාදා දවසේ. ඉතින් අද දවසේදී අපි ඔබට ආරාධනා කරා විරාමයකට කලින් නැවතත් එන්න net FM බැලුම්ගල Facebook පිටුවට ඇවිත් ඔබේ අදහස කියන්න කියලා. අපි තෝරගන්නවා එහි සඳහන් කමෙන්ට්ස් කිහිපයක්. ධනුෂ්ක ඩී පතිරණ කියනවා ගොඩ යන නම් ලංකාවේ ආනයන නවත්වනවා වගේම අපනයනත් වැඩි කරන්න ඕනි. නැතුව නම් වැඩක් නැහැ. ලංකාවේ මිනිසුන්ට ඕමනා භාණ්ඩ ප්‍රමාණය තියාගෙන ඉතුරු ටික අපනයනය කරලා ලංකාවට විදේශ විනිමය තියාගන්න පුළුවන් කියලා තමයි ධනුෂ්ක ඩී පතිරණ කියන්නේ. ඒ වගේම තව සඳහන් බොහෝ අදහස් තියෙනවා. ඒ අතර පද්මසිරි වේහැල්ල මහත්මයා කියනවා අද වෙනකොට එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන ජනතාවට යට ඇඳුම් ගැන හිතනවට වඩා ඊළඟ වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරමින් ඉන්නවා. ජීවිතයේ අනෙක් දේ සම්පූර්ණ කරගත් උදවියට මේක ප්‍රශ්නයක්. ඇත්තටම යට ඇඳුම් පිටරටින් ගෙනාවේ නැත්නම් ජනතාවට යට ඇඳුම් අඳින්න නැති වෙයිද? ඒ කියන්නේ മന്ത്രിවරු ඇඳුම් නැතුව යටට ඇඳුම් නැතුව පාර්ලිමේන්තු වෙයිද? එහෙම තමයි අහන්නේ. ඔව්. දැන් මේ අදහස් අතරවාරදී දැන් මේ තවත් භාණ්ඩ ගණනාවක් තියෙනවනේ මේ ආයතනයන් ඇතුලේ. ඉතින් මේකක් තමයි මේ ටොෆි චොක්ලට් වර්ග. දැන් දරුවන්ගේ කැමති දේවල් විදිහට සහ වැඩිහිටියොත් කැමති දේවල් මේවා. ඉතින් කාලා තියෙන ටොපි හැටියට ටොපි තහනම් කරයිද කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. මේ යන විදිහට පිටරටින් ගේන ටොෆි චොක්ලට් එහෙමත් ගෙන්නන එක නතර කරයිද? මේ යන විදිහට ගොඩක් දුරට ඒවත් නතර වෙන්න සිද්ධ වෙයි. මොකද මේ ලංකාවට දෙන්න ඒගොල්ලන් ඩොලර් නැහැනේ. ඩොලර් නැති නිසා ගොඩක් දුරට ඔය පිටරටින් ගෙන්නන දේවල් 100%ක්ම නතර වෙන්න ඉඩ තියෙනවා. මේකට හේතුව කියලා මොකද්ද හිතන්නේ? ඩොලර්ස් නැති නිසාද මේ සේරම? ඔව් ඇත්තටම මම නම් හිතන්නේ ඩොලර් නැති හින්දා තමයි මේ රට මේව මේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ගොඩක්ම ඩොලර් කියන්නේ ඩොලර් එන්න ක්‍රමයක් නැහැනේ අපිට වෙන රටවල් වලින් සංචාරක කර්මාන්තේ දියුණුව නැත්තරම නැතිලා කියලා තියෙන මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. ඒකින්ද ලංකාවට පිටරට මුදල් එන්න විදිහක් නැති හින්දා තමයි මම නම් හිතන්නේ මේ මෙහෙම දේවල් මේ රටට වෙලා තියෙන්නේ. ගොඩක් ඩොලර් හිඟේ තමයි. දැන් රංගන දැන් ගොඩක් දෙනෙක්ට තිබුණ ප්‍රශ්නයක් නෙවෙයි කලින් අපි අහපු කට්ටකේ තිබුණේ. කියන්නේ වෙනද රට ඉඳන් එනකොට නැන්ද මාමා අම්මා තාත්තා වෙන පුළුවන් අක්කා අය ටොෆි චොක්ලට් ගේනවා. එහෙම නැත්නම් විවිධ ආහාර වර්ග ගේනවනේ. මේව නැති වෙයිද? ඒත් එක්කම මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මට රටේ ඉඳලා එනකොට මම අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් මට බැරි වේද මේ ගෘහ විදුලි උපකරණ ගේන්න. එහෙම නැත්නම් මට මෙන්න මේ දේවල් ගේන්න බැරිද කියන ප්‍රශ්නේ තියෙනවනේ. ඒකට ඇත්තටම එහෙම කරන්න බැරිද? ඒව ගේන එක සීමා වෙලාද? මේ ප්‍රශ්න අපි ඉදිරිපත් කරා ආර්ථික විද්‍යාඥ සුභාෂිනී අබේසිංහ මහත්මියට. එතුමිය මෙන්න මේ වගේ පිළිතුරක් ලබා දුන්නා. එක තියෙන්නේ රට ඇතුලේ තිබෙන විදේශ විනිමය පිටට යාම වළක්වා ගැනීම. එතකොට පෞද්ගලික පරිභෝජනය සඳහා මම ගෙදරට එනකොට ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් හරි මම වැඩ කරන තැනින් හරි චොක්ලට් ඒ වගේ දේවල් කියන එක මම හිතන්නේ මේ රිස්ට්‍රික්ෂන් එක නිසා බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ මම ආනයනකරුවෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට LC එකක් ඕපන් කරලා ගේනකොට මට අර කෑෂ් බ්ලොක් කරන්න වෙනවා. මොකද අපි ඕඩර් එක දීලා අපිට බඩු වෙන කාලයක් යනවා. එතකොට ඒක කෑෂ් මගේ බ්ලොක් වෙනවා නේද? ඒක බලපාන්නේ නැහැ. මම දන්න තරමට පෞද්ගලික පරිභෝජනය සඳහා මගේ පවුලේ අයට මම විදේශයක ඉඳලා එනකොට ගේන දේවල්. මොකද එතකොට මම පිට රටින් උපයපු ඩොලර් මෙතන වියදම් කරන්නේ. මම හිතා ඒක LC එකක් ඕපන් කරන්න කෑෂ් මාජින් එකක් තියන්න ඕනේ වෙන දෙයක් නෙවෙයි. දැන් අමාලි අපි දන්නවා දැන් කිසියම් භාණ්ඩයක සීමා කිරීම වලට ලක් කරොත් එහෙම ඉදිරියේදී භාණ්ඩයේ හිගයක් ඇති වෙන්න පුළුවන් සහ වෙළඳ පොලේ පවත්නා මිල බලාපොරොත්තු නොවන ආකාරයෙන් මිල ඉහළ යන්න පුළුවන්. හිගයක් සහ මිල ඉහළ යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ తত্ত্বය මේ සඳහන් කරපු මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට නම් කරලා තියෙන භාණ්ඩ වර්ග 623ක් තියෙනවා. මේ 623ටම හෝ නැත්නම් ඒ කීපයකට හෝ මේ කියන්නා වූ ප්‍රශ්නය බලපාවිද කියන ගැටලුවට අපි විසඳුම් ඉල්ලුවා කොළඹ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති ප්‍රසන්න ලියනගේ මහත්මයාගේ. ෂෝට් ටර්ම් ළඟ කාලයේ ඇතුළත හිගයක් ඇති වෙනවා.
ඇති වුණේ නැතත් සමහරලාට මාකට් එකෙන් හියක් මවලා පෙන්නනවා. දැන් මිනිස්සු අතට ගිහිල්ලා තියෙන මේක තහනම් කරා ගෙන්නන්න කියලා. මිනිස්සු මේ ගොඩක් කලාට මේ ඇත්ත පින්තූරේ දන්නේ නැහැ. එතකොට කරන්නේ ඒක තියෙන ව්‍යාපාරයකත් කරගෙන ඉන්නේ ටක් ගාලා ඕක නවත්තගෙන මාකට් එකට දාන්න නැතුව ඒ වෙලාවේ හැදෙනවා බොරු මේ ඉල්ලුම සැපයුමක් නැති වෙනවා. ඊට පස්සේ මාකට් එකට ගාණ වැඩි කරලා දානවා. ඔක ඕන්න මේ ගාණට දෙන්න. ඒක රුපියල් 200ට සමහරට දෙන්න පුළුවන් භාණ්ඩේ එකපාරට රුපියල් 500ට යනවා. නිකන් ගිහිල්ලා ඔන්ලයින් වෙබ්සයිට් එකේ ගිහිල්ලා බලන්න දැන් මොබයිල් ෆෝන් ඔක්කොම ඩබල් වෙලා. iPhone එකක් මම දැක්ක Apple iPhone එක ලක්ෂ 5ක් පැනලා අද වෙනකොට. ලක්ෂ 3කට වගේ තිබිච්ච ලක්ෂ 5ක් වෙලා එකපාරට. ඒකට මේ මාකට් එකේ පැනික් එක. ගැන විවිධාකාර අදහස් ජනතාව ඉදිරිපත් කරානේ. ඉතින් මේ අතර අපි ජනතාවගෙන් අහනවා ආනයන සීමා එහෙම නැත්නම් මේ ඔක්කොම දාපු සීමා ගැන මොකද හිතන්නේ කියලා. පැත්තකින් අපි කනගාටු වෙන්නත් ඕනේ ප්‍රශ්නේ ගැන. ලංකාවේ ආර්ථිකයක් ගැන කතා කරනවා සහ දැනුම් පැත්තත් එහෙම. මේක හින්නට උරුප්පනවා. මම හිතන්නේ මේක ටිකක් අර වහගන්න ආපු මේකක් විදිහට. මොකද තව බාණ්ඩ 600 ගණක් තියෙනවා. ඒ අතරේ තමයි එකක් ඕක. ලෝකෙටම අපි ලංකාවෙන් තමයි රෙදිපිලිය අපනයන කරන්නේ. සමහරවිට ලංකාවේ ගාමත් පැක්ස් ගැන ලංකාවේ ආර්ථිකයත් එක්ක ලොකුවටම තියෙන එක. ඒක අනිත් ද්‍රව්‍යත් එහෙම කොපි චොකලට් ඒවා පවා අනිත් පැත්තේ එහෙම ප්‍රශ්නයක් ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයේ අවුරුදු ගානක් තිස්සේ මේවා කියනවා. ඒ සියලුම දේවල් ඔය කෙනෙක් අටදුම් පවා අපි ගෙන්නන්නේ විදේශ රටවල. ඒක ඩොලර් නෑ කියනවා. මේ ලංකාවට ඩොලරන්නේ ඊටාම සීමිත මේ වගේ. අපනයන ගාමත් පැක්ස් වලනේ අනිත් පැත්තෙන් ඒ දල්වල කට්ටියන් කෙනෙක් ඒදනවා ඒ වලනේ පැත්තෙන් සංචාරකයෙකුනේ අනිත් පැත්තේ විදේශම කියන්නේ. ඒ වගේ සුළු මේකකින් එන ඩොලර් ටිකක් මේ වගේ ලංකාව නිෂ්පාදනය කරන්න පුළුවන් මේ වගේ අනිත් පැත්තේ පිටරට දෙනවා. පැත්තකින් මේක ගැන කනගාටු වෙන්න ඕනේ මේ තීරණයගෙන අපි උපහාසයට ලක් කරන එකත් එක්කම. අනිත් පැත්තෙන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අමාලි මේකෙදි මේ තව ප්‍රශ්න කිහිපයක් ඉස්මතු වෙනවා. ඒ තමයි දැන් මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට නම් කරලා තියෙන දේවල් ඇත්තටම අත්‍යවශ්‍ය ඒවාද නැත්නම් අත්‍යවශ්‍ය නොවන ඒවාද? දැන් අත්‍යවශ්‍ය නොවන කියලානේ කාණ්ඩගත කරලා තින්නේ. මේ අත්‍යවශ්‍ය නොවන ඒවා හැබැයි ලංකාවට අපි මෙතෙක් ආනයනය කළ යුතුද? එහෙම නැත්නම් අපේ රට තුළ නිෂ්පාදනය කරගත හැකිද? කියලාත් මේකට විසඳුමක් ප්‍රශ්නෙට මේ විසඳුමක් හොයාගන්න ඕනේ. ඒ වගේම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මේ නවත්තලා තියෙන එක හොඳයිද නරකයිද කියලා කියන්නත් අදහසක් තියෙනවනේ. ඒ පිළිබඳවත් ජනතාව අදහස් එකතු කළා. අත්‍යවශ්‍ය නොවන කියන ආකාරයේ භාණ්ඩ ලයිස්තුවක්ම මෙහෙම නවත්තලා තියෙනවා. ඔබතුමා හිතනවද මෙහෙම නවත්තන එක හරි කියලා? දැන් බලන්නකෝ මිනිසුන්ට කියන්නේ ළමයින්ට දැන් තියෙන මාර්ගගත අධ්‍යාපන ඉස්කෝලත් නැහැ මොකුත් නැහැ. අවුරුදු ගාන අවුරුදු දෙකක් විතර දැන් දෙකක් විතර ළමයින්ට ඉස්කෝල පාඩු. ඒකෙන් ඩෝලර් ශිෂ්‍යත්ව මොකුත් නැහැ. ඒක කරගන්න ඉස්කෝල නැහැ. ඉතින් ළමයි කරන්නේ සිග්නල් පාස් ගන්නවත් නැහැ. මේ ළමයි කරන්නේ ඔක්කොම ඔන්ලයින් එකේ. ඒ ඔන්ලයින් ක්‍රමයට කරන්න සිග්නලුත් නැහැ. ගන්න ෆෝනුත් නැහැ. ලැප්ටොප් මොකුත් නැහැ. ඉතින් මේ මොකුත් නේද කොහොමද මේ මිනිස්සු කරන්නේ? නිකන් ටීවී බලන්න ගහන තරම් වැටෙනවා. කිසි සැලස් නැහැ. මේ මිනිස්සු කමන්නේ මිනිස්සු කාලෙ දිග සැපින්න දුප්පත් මිනිහ හැමදාම තේල පොඩි වෙලා යනවා. ඒක හැමදාම මට තේරෙන්නේ මේ මිනිස්සු ඩොලර් කොලෙන්ද වහන් ඉන්නේ කියලා. වෙන්නේ ඒ තරම් අන්නේ මග්ගසි જાතියම දැන් රට පාලනය කරන්න. යට ඇඳුම් ඩොලර් ඉතින් හුවුන් ණයට ගන්නවා, චීනෙන් ණයට ගන්නවා, බංග්ලාදේශෙන් ණයට ගන්නවා. ඒ ඔක්කොම කරනවා. හුවුන් සංදි නැහැ. ඒ වුණාට යන්නේ මේ ඇමති යන්නේ නිකන් මොකක්ද රාජ්‍ය ඇමති යන්නේ V8 එකේ. V8 කියන්නේ මේ දැන් වාහනේ කියලා ගන්න අර ලක්ෂ 90කට විතර ලං වෙනවා. ඒ මිනිස්සුනේ V8 එකේ. මේ රාජ්‍ය ඇමති මන්ත්‍රී යන්නේ V8 එකේ. ඉතින් ඒ මිනිස්සුන්ට තියෙන අපිට නෑ. නෙගටිව් විදිහට හිතාගෙන නැතුව අපිට මේක විසඳ ගන්න බැහැයි කියලා. මම හිතන්නේ තාමත්ම අවශ්‍යයි විසඳ ගන්න. එහෙම බැරි වුණොත් බොහෝ රටවල් වලට වෙන්නේ ඇත්තටම මේ ආනයන සීමා කිරීම හරහා අපි දන්නවා සමහර රටවලට විදේශ සම්බාධක හින්දා වෙන්න පුළුවන්, අනික් දේවල් වෙන්න පුළුවන්. එතකොට අපිට අනික මේ ඒක දිගටම ගියොත් අපිට මේ අත්‍යවශ්‍ය නොවන දේවල් වලින් පමණක් නවතින්නට පුළුවන් වෙන්නේ නැහැ. තවත් මතක් කරන්න ඕනේ දෙයක් තමයි ලංකාවේ ආනයන වලින් 60%ක්ම අපි ආනයනය කරන්නේ අතරමැදි භාණ්ඩ. ඒ කියන්නේ මේ භාණ්ඩේනේ තවත් පුද්ගලයෙකුගේ නිෂ්පාදනයට දායක වීමට, ඒ වගේම තවත් 120ක් විතර ආයෝජන භාණ්ඩ, ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල්. ඉතින් ඒක නිසා මේවා අපිට ආනයනය කරන්නට බැරි වුණොත් අපේ දේශීය ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. ඒක නිසා අපි මේ අර්බුදය විසඳාගත යුතුයි. ඒ වෙරිගේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂක ආර්ථික විද්‍යාඥ සුභාෂිනී අබේසිංහ මහත්මිය. අද දවසේ net FM බැලුම්ගල යථාර්ථයෙන් කතා කරමින් ඉන්නේ රට තුළ කතාබහට ලක්වන මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් පිළිබඳව ආනයන සීමා පිළිබඳව විවිධාකාර අදහස් තිබෙනවා. මේ යථාර්ථය සොයාගෙන තමයි අද දවසේ අපි මේ කතා කරමින් ඉන්නේ. දැන් ඒ විදිහට ආනයන සීමා පැනවීම අපේ රටේ ආර්ථිකයට කොයි ආකාරයෙන් බලපාන්න පුළුවන්ද කියන කාරණාවේදී අපේ ප්‍රශ්න යොමු කළා කොළඹ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ප්‍රසන්න ලියනගේ මහත්මයාට.
අපේ පොලිසිස් තියෙනවා. මේ පොලිසිස් නැතිකම නිසා තමයි මේ ව්‍යාපාරිකයෙකුටවත් මේක කරගෙන යන්න බැරි. විදේශ ආයෝජකයෙක්වත් ඉන්නේ නැති වෙන එක හේතුවක් තමයි අපේ කන්සිස්ටන්ට් පොලිසිස් නැහැ. අද තියෙන ආර්ථික ප්‍රතිපත්තිය නෙමෙයි හෙට වෙනස් වෙනවා. ඒකට මේක ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ආයෝජකයෝ වුණත් ලංකාවට ගෙන්ව ගැනීම. සහ ඒ වගේම ලංකාවේ මේ ඉන්න ව්‍යවසායකයන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ටැක්ස් එක හෙට වෙනස් වෙයිද? දැන් අපි හිතමු ව්‍යාපාරයක් පටන් ගත්ත කියලා දේශීය ව්‍යාපාරිකයෝ දැන් මේ බඩු එන එක නැහැ කියලා එකපාරටම ගන්නකොට මේක අයින් කළා ටැක්ස් එකත් අයින් කළා දාලා බඩු ගෙන්නන්න ගන්නවා. එතකොට මේ ව්‍යාපාරිකයන්ට මොකද වෙන්නේ? ඒ ව්යාපාරිකයා ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නැතිව. ඒක නිසා මේ අන්සර්ටනිටි එක එහෙම නැත්නම් මේ අවිනිශ්චිතතාවය ඇතුළත මම හිතන්නේ ලංකාවේ ව්‍යාපාරිකයෝ වුණත් සල්ලිදායි කියලා මේ වගේ භාණ්ඩ ලංකාව ඇතුලේ මේ හදන්න. මේක කෙටි කාලේ දෙයක් කියලා දන්න නිසා. ඒක නිසා අපි මේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට දෙන්න අවශ්‍ය නම් කිසියම් විදියක පණිවිඩයක් සහ කිසියම් විදියක විශ්වාසයක් දීර්ඝකාලීනව මේ පොලිසි ඩිසිෂන්ස් එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීරණ වලට යන්න වෙනවා අනිවාර්යයෙන්. ඒක තමයි අපිට තියෙන එකම විසඳුම. මේ සියලු සීමාස්සේ ජනතාවට තියෙන ප්‍රශ්න තමයි මේ භාණ්ඩවල මිල ඉහළ යයිද එහෙම නැත්නම් මේ භාණ්ඩවල හිඟයක් ඇති වෙලා ඒ නිසා මිල ඉහළ යයිද කියන එක රඟනේ. ඉතින් මේ කතාබහේදී අපිට පළමුවෙන්ම අදහස් ප්‍රකාශ කරා ප්‍රසන්න ලියනගේ මහත්මයා මේ සම්බන්ධයෙන්. මේ කාරණේ සම්බන්ධයෙන් ඒ වගේ කියන්නේ භාණ්ඩවල හිඟයක් ඇති වේද භාණ්ඩයේ මිල ඉහළ යයිද කියලා සුභාෂිනී අබේසිංහ මහත්මියත් අපිට අදහස් ඉදිරිපත් කළා. තමයි වර්තමානයේ ලංකාවේ තිබෙන තොග යම් මේ භාණ්ඩය කොතරම් තිබෙනවද ලංකාවේ දැනටමත් දෙවැනි කාරණය මේ නිසා ආනයනකරුවන් තමන් පිටරටින් ගේන්නට දෙන ඇණවුම් වල කොතරම් ප්‍රමාණයක් අඩුවීමක් සිදු විය හැකිද? ඒ සාධක දෙක මත වෙළඳ පොලේ ඉල්ලුමට සාපේක්ෂව සැපයුමේ හිඟයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම භාණ්ඩයේ මිල ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. ඒකෙන් භාණ්ඩය නොමැතිවීම නෙවෙයි භාණ්ඩය ගැනීමට දැරීමට සිදුවන මිලෙහි ඉහළ යාමක් වෙන්නට පුළුවන්. වර්තමානයේ කොහොමත් අපි මිල ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා ආනයනය කරන භාණ්ඩවල විශේෂයෙන්ම විදේශ විනිමය ප්‍රමාණයත් එක්ක ඒකට අනුව ඒකට සාපේක්ෂව තවත් ඉල්ලුමට සාපේක්ෂව සැපයුමේ හිඟයක් ඇති වුණොත් තව මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් තියෙන්නට පුළුවන්. දැන් අමාලි ඒ විදිහට මිල ඉහළ ගියොත් එහෙම භාණ්ඩ 623ක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට නම් කරලානේ. දැන් අපි දන්න වෙළඳ පොලේ නම් ජංගම දුරකථන වගේ අපි දන්න විදිහට නම් මේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. සහ හැම කෙනෙකුටම දැන් දුරකථනය කියන එක අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා. හැබැයි මේ විදිහට නම් වෙලා තින්නේ අත්‍යවශ්‍ය නොවන ගණිත. ඉතින් මේ නම් කරලා තියෙන භාණ්ඩ අත්‍යවශ්‍යද නැත්නම් අත්‍යවශ්‍ය නොවන ඒවද? මේ දේවල් ලංකාවට ආනයනය කිරීම සීමා පැනවීම සාර්ථකද අසාර්ථකද කියන එක කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීනව සොයා බලලා මේ පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට අපේ බලධාරීන් කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් අපි රටක් විදිහට කාගෙන්වත් පිටරටකින් එනකල් බලාගෙන ඉන්නේ නැතුව අපට අපේ නිෂ්පාදන තුළින් අපේ අවශ්‍යතා පිරිමහ ගන්න පුළුවන් නම් ඒක තමයි අපි රටක් විදිහට ඉදිරියට තියන්න ඕන පය. ඒ නිසා මේ යට ඇඳුම් වගේ පටු මාතෘකාවට ලඟු වෙන්නේ නැතුව එක තැනක හිර වෙන්නේ නැතුව මේ කාරණා පිළිබඳව පුළුල්ව දැකලා ලෝකය දැකලා අපි ලෝකයේ දිනන රටක් බවට පත් කරගමු කියන යෝජනාවයි නෙත් FM බැලුම්ගල අද සිකුරාදා දවසේ යථාර්ථය තුළින් ඔබට කියන පණිවිඩය. බැලුම්ගල යථාර්ථයෙන් ලබන සතියේ යථාර්ථය සොයාගෙන යමු. එතෙක් අපි සමගන්නවා. මම අමාලි. මම රංගන. බැලුම්ගල යථාර්ථ